12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණීය ඉනුකා බ්‍රෝහිය ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂ හා ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් ලබන සිකුරාදා. සමස්ත රාජ්‍ය සේවකයන් හිට වැඩවර්ජනයකට යොමු වීමේ සූදානමක්. මෙවැනි වැඩවර්ජන කිසිසේත් අනුමත කළ නොහැකි බව විද්වත්හු පෙන්වා දෙති. රාජ්‍ය ආයතන වාර්ෂිකව උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු බව කෝප් කමිටු සභාපති පෙන්වා දෙයි. වරාය අධිකාරියට ගෙවනු ලබන සිළු නැව් ගාස්තු ඩොලර් මකින් ගෙවීමට උපදෙස්. රසායනික පොහොර සහ කෘමිනාශක ආනයනය කඩිනම් කෙරේ. ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම දිවයින පුරා. වෙළඳ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්. රුසියාව පෝලන්තයට ගෑස් සැපීම අත්හිටුවයි. පොදු රාජ්‍ය මණ්ඩලීය සහ ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් මලල ක්‍රීඩා සංචිත නම් කෙරේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ මහා සංඝරත්නය කර ඇති ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැමැත්ත පළ කර තිබේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සිකුරාදා පෙරවරු 10:30ට ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත ලිඛිතව දැනුම් දී තිබේ. තම පක්ෂයටද එම ලිපිය ලැබී ඇතැයි සමගී ජන බලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. සමස්ත රජයේ සේවකයන් හෙට වැඩවර්ජනයකට යොමු වීමට සූදානම්ව සිටින බව වාර්තා වේ. බොහෝ පිරිස් සේවයට වාර්තා නොකිරීමටත් තවත් පිරිසක් සේවයට පැමිණ රාජකාරිවලින් ඉවත්ව සිටීමටත් තීරණය කර ඇති බවට තොරතුරු ලැබී තිබේ. වෘත්තීය සමිති රජයට එරෙහිව මෙම වැඩවර්ජනය මෙහෙවනු ලබයි. එහෙත් රජයට පක්ෂපාතී මෙන්ම වැඩවර්ජන ප්‍රතික්ෂේප කරන විශාල පිරිසක් තම රාජකාරී කටයුතු කරගෙන යාමට තීරණය කර තිබේ. ජීවන බර ඉහළ යාම, බඩු මිල ඉහළ යාම ඇතුළු කරුණු මුල් කරගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනයේ නිරත වීමට නියමිත බව වාර්තා වේ. මෙරට රාජ්‍ය සේවක පිරිස ලක්ෂ 15කට පමණ ආසන්න වේ. මෙරට රාජ්‍ය සේවකයන් තරම් නිදහස හා වරප්‍රසාද ලබන රාජ්‍ය සේවාවක් වෙනත් රටක නැති තරම්ය. පසුගිය වසර දෙක තුළ කොවිඩ් වසංගතය හමුවේ රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාරී සමාගම් ඇතුළු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සිළු අංශවල රාජ්‍ය සේවකයන්ට කිසිදු ගැටලුවක් නොමැතිව ජීවත්වීමට අවශ්‍ය පසුබිම රජය සකස් කර දී තිබේ. පෞද්ගලික අංශය සිය සේවක වැටුප් ඇතුළු බොහෝ වරප්‍රසාද අඩු කිරීමට පියවර ගත්තේය. රජයේ සේවකයන් වසර දෙකක කාලයක් නිවෙස්වල ගත කළත් ඔවුන්ගේ වැටුපෙහි අඩුවීමක් සිදු නොවින. වැටුප් වර්ධක පවා ඔවුන්ට හිමි විය. රජයට කිසිදු ආයතනයකින් මුදල් හිමි නොවින. රාජ්‍ය සේවකයන්ගේ සේවා කාලය අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට පියවර ගැනින. මෙවැනි වරප්‍රසාද හමුවේ රාජ්‍ය සේවකයන් වැඩවර්ජනයකට යොමු වීම අනුමත කළ නොහැකි බව රාජ්‍ය සේවාවේ හිටපු ඉහළ නිලධාරියෙකු පරාක්‍රම බස්නායක මහතා පවසයි. එලා දකින්න නෙවෙයි, ඒකේ තා දක්ෂ නිලධාරීන් ඉන්නවා. මම ඕට් එක අවුරුදු ගණන් එකට වැඩ කළා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. සමස්ත රාජ්‍ය සේවයේම ඇදගෙන වැටෙන්න මේ පරිපාලන සේවයේ ගොඩක් හේතුකාරක වෙච්ච එකයි. ඒකට මූලික හේතුව තියෙන්නේ පරිපාලන සේවයේ ඉන්න නිලධාරීන් ඊටාත්ම පටු ආකාරයෙන් කටයුතු කිරි. ඒක නිසා තමයි මේක අන්තිමට Taman සතු බලය දේශපාලකයන්ට ලබා දුන්නේ පරිපාලන නිලධාරීන්. අද මේ වගේ වර්ජන වලට වුන් පෙළඹෙනවා නම් වුන් අතිය සිදුවෙන්නේ ඊටාත්ම විශාල වරදක්. ඒ වරද අපි නිවැරදි කරගත යුතුයි ඉදිරියේදී හෝ කුමන හෝ හේතුවක් නිසා හෝ. මොකද පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේ අපේ රට වැටිලා තියෙන බරපතල තත්ත්වයෙන් ගොඩගන්න අපේ නිලධාරීන් ඒ වගේම ඔවුන්ගේ නායකත්වයේ දැනු අලි සබ්රි මහත්මයා ඉතා වේසක් දැරුවා. ඒ වේස ඇත්තටම සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේ සාර්ථක වෙච්චි මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න අඩුම වශයෙන් අපිට මාස 6ක්වත් අවශ්‍ය වෙනවා. කොවිඩ් වසංගතය හා ආදායම් අහිමිවීම නිසා රජයට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවිය. එහෙත් දුෂ්කර අවස්ථාවේ මේ යාමට නොදී ජනතාව ආරක්ෂා කිරීමට රජය ක්‍රියා කළේය.
මෙවැනි අවස්ථාවක රාජ්‍ය සේවකයන් වර්ජනයකට යොමු වීම රටේ ආර්ථික වැඩපිළිවෙලට බාධාවක් බව පරාක්‍රම බස්නායක මහතා පෙන්වා දෙයි. මේ අතර වර්ජන උද්ඝෝෂණ රටේ ආර්ථික සංවර්ධනයට බෙහෙවින් බලපෑම් එල්ල කරන බව කළුබෝවිල මහරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ලෝගියා කියන්නේ ගහෙන් වැටෙච්ච කෙනෙක්. ගහෙන් වැටිච්ච කෙනාට තවත් ගොඩාක් නම් මොකද්ද මේකෙන් අපිට ලබන්න පුළුවන් මේක. ඒ නිසා කරුණාකරලා මම ඉල්ලා සිටිනවා සෞඛ්‍ය සේවකයන්ගෙන් මේ වැඩ වර්ජනයෙන් බැහැර වෙන්න. අපි සංසදයට කිසිදු සම්දානගත වීමක් නැහැ කිසිදු පාර්ශවයක් සමග. අපි සම්දානගත වෙලා කොහොමත් වැඩ වර්ජනය වලට එළඹෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන පිරිසට කියා සිටින්නේ මතක තියාගන්න මේකෙන් රටක් දේශපාලනය වෙනස් කරන්න බෑ. මේකෙන් වෙන්නේ පණ ටික අදින රෝගියා තවදුරටත් පණ ටික නැති කරගන්න එක විතරයි. වර්ජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට කැප නැහැ කියලා තමයි මම කියා සිටින්නේ. නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට සියලු ගුරු විදුහල්පතිවරුන් කැපවිය යුතුය. වැඩ වර්ජනවලට යොමු වීමෙන් නිදහස් අධ්‍යාපනයට බාධා එල්ල වේ. එබැවින් දරුවන්ට අසාධාරණයක් වීමට ඉඩ නොතබන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. ජාතික ගුවන්විදුලි සුභාරතී සංවාද මණ්ඩපයට අද එක්වෙමින් ඔහු සඳහන් කළේ රට සංවර්ධනය සඳහා මුහුණ දෙන අභියෝග ජයගත යුතු බවයි. ඒ සඳහා අධ්‍යාපනයේ නැමැති ප්‍රබල අවියෙන් දරුවන් සන්නද්ධ කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. මේක රජයේ පාසල් ටික නිදහස් අධ්‍යාපනය නැති කිරීම වෙන්න ඉඩ තියෙනවා මේ වගේ වැඩ කරන්න ගිහිල්ලා. ඒ නිසා ඔබ කිසි කෙනෙක් එක මාමනාපයක් නැහැ. ඔබ සියලු දෙනාට මට උගන්වපු ගුරුවරුන්ට වගේ ආදරේ තියෙන්නේ. මේක හොඳින් සිහියට තබා ගන්න. මා දැක්කා පෞද්ගලික පාසල් පැවැත්වෙනවා ඔබලා වර්ජනේ. ඒ නිසා මගේ දරුවන්ට අසාධාරණයක් වෙන්න දෙන්න මේක හොඳින් තරහකට කියනවනේ. මගේ පෞද්ගලික හැඟීම මේක මං කියන්නේ. මම කොළඹ යනකොට ඒ පාසලේ ඔක්කොම ළමයි ඇවිල්ලා තදපදිය තියෙන මටත් යන්න විදියක් නැහැ. හැබැයි අපේ දරුවෝ ඇවිල්ලා නැහැ. ඒක ගැන හොඳට කල්පනා කරන්න. රටක් තියෙන්න නම් රට සංවර්ධනය කරන්න නම් අභියෝග ජය ගන්න නම් ළමයින්ට අධ්‍යාපනය ලබා දීලා අධ්‍යාපනය කියන ප්‍රබලාවියෙන් ඔබ ඔවුන් මෝහත් කරන්න අවිය දෙන්න මෝහත් කරන්න අපි එක්කහුව වෙලා රජයේ පාසල් ටිකේ නිදහස් අධ්‍යාපනය රැකගනිමු. නැත්තම් අපිට ගොඩක් ප්‍රශ්න වලට උත්තර නැති වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුරෙන් ඉවත් නොවන බවට අවධාරණය කර තිබේ. ඒ රට අරාජිකත්වයෙන් මුදා ගැනීමට ගනු ලැබූ ශක්තිමත් තීන්දුවක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පවතින ව්‍යවස්ථා රාමුව හා නීතිමය රාමුව කඩකිරීම කිසිවිටකත් සිදු නොවිය යුත්තකි. එය වැරදි පූර්වාදර්ශයක් බව ඔහු පෙන්වා දෙති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. රාජ්‍ය ආයතන විසින් වාර්ෂිකව උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. රාජ්‍ය දෙව සංස්ථාව 2021 වසර සඳහා මෙහෙයුම් ලාභය ලෙස රුපියල් බිලියන 1.4ක් ලබාගෙන තිබියදී රාජ්‍ය භාණ්ඩාගාරයේ වෙත රුපියල් මිලියන 100ක් පමණක් සම්ප්‍රේෂණය කිරීම පිළිබඳ කෝප් කමිටුවේ විශේෂ අවධානය යොමු විය. මෙහිදී කොබ් සභාපතිවරයා සඳහන් කළේ රාජ්‍ය ආයතන සිය ඉපයීම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රාජ්‍ය භාණ්ඩාගාරයේ වෙත එවීමට සූදානම් විය යුතු බවයි. ඔහු මෙම අදහස් පළ කළේ රාජ්‍ය දැව සංස්ථාව එහි 2019 හා 2020 වර්ෂයේ සඳහා වූ විගණකාධිපති පරීක්ෂාව සහ කාර්යසාධනයේ ඇගීම සඳහා වන කොබ් කමිටුව වෙත පසුගියදා කැඳවූ අවස්ථාවේදීය. වරාය අධිකාරියට සිදු කරනු ලබන සිළු නැව්ගාස්තු ඩොලර් මකින් ගෙවීමට වරාය හා නාවික කටයුතු ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් දී ඇත. ඒ අනුව නැව් සමාගම් වරාය අධිකාරියට මීට පෙර සිදු කළ රුපියල් හරහා ගෙවීම් ලබන ජූලි මාස පළමුවෙනිදා සිට ඇමරිකානු ඩොලර් මගින් ගෙවිය යුතු වේ. වරාය අධිකාරියට ලැබෙන ඩොලර් ආදායම ඉහළ නැංවීමේ අරමුණෙන් මෙම පියවරගෙන තිබේ. මෙමගින් අධිකාරියට වාර්ෂිකව ලැබෙන ආදායම ඩොලර් මිලියන 100 ඉක්මවනු ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසයි. ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් බැගින් අද සිට අඛණ්ඩව දිවෙන පුරා බෙදා හරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. දැනටමත් ගෑස් තොග දිවෙන පුරා අලෙවි නියෝජිතයන් වෙත යොමු කරමින් පවතී. නව මිල ගණන් යටතේ ගෑස් අලෙවි කළේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශ්වාසභංග යෝජනාව ක්‍රියාත්මක කිරීම හා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම මගහරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ප්‍රේමදාස මහතාගේ අරමුණ වී ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම වෙනුවට සමගි ජනබල වේගයට බලය ලබා ගැනීම බව හිතම කියයි. එහෙත් රට මුහුණ දී සිටින මෙම බැරෑරුම්කාරී අවස්ථාවේ සිළු පක්ෂ එකතුව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වැදගත් වන බව ඒ මහතා පෙන්වා දෙයි. අපි උත්සාහ කරන්නේ මේ රටේ තියෙන පොදු මතය සර්වපාක්ෂික ආණ්ඩුවක් කිරීමේ පැත්තට එකතු කරන්න. ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීමට දායක වෙන්න. කොහොම අරබෝධ වලට විසඳුමක් ලබා ගන්න බෑ. පළමුදේ මිනිස්සුන්ට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. මේක අපි ඔක්කොම එකතු වෙලා යම් උත්සාහයක් දරනවායි කියන විශ්වාසය. ඒ එකතු උත්සාහය තුළ යම් ප්‍රතිඵල අපිට ලබන්නත් පුළුවන්. වෙළඳ අමාත්‍යංශයේ ලේකම් බද්රානී ජයවර්ධන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම දුරෙන් ඉවත් කෙරේ. නව ලේකම්වරයා ලෙස නීල් බණ්ඩාර හපුහින්න මහතා පත් කරනු ලැබ ඇත. පසුගිය වසර දෙකකට ආසන්න කාල සීමාව තුළ වෙළඳ අමාත්‍යංශයේ ක්‍රියාත්මක කළ වැඩසටහන් නිසි ලෙස කළමනාකරණය කිරීමට ක්‍රියා නොකිරීම හා කාර්ය මණ්ඩලයට මඟ පෙන්වීමක් සිදු නොකිරීම හේතුවෙන් ජයවර්ධන මහත්මිය දුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබේ. අම්පාර සයින්දමරිදු ප්‍රදේශයේදී සිදු වූ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වුවන්ගේ සිරුරු කොටස් අද යළි ගොඩ ගැනීමට නියමිතයි. පාස්කු ඉරුදින කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිය වන පුලන්නිති මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් නැමැත්තියගේ DNA හඳුනා ගැනීම සඳහා මෙලෙස සිරුරු කොටස් ගොඩගන්නා බව පොලිසිය සඳහන් කරයි. රුපියල් 1,60,00,000කට ආසන්න වටිනාකමකින් යුත් සුදු හඳුන් දැවතොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්යබලකාය අත්අඩංගුවට ගෙන තිබේ. උඩවලව කොළඹ ගියාර ප්‍රදේශයේ බ්ලොග්ගල් නිෂ්පාදන වැඩබිමක සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම සුදු හඳුන් ශාක කොටස් කිලෝග්‍රෑම් 787 සොයාගෙන ඇත. එම ජාවාරමට සම්බන්ධ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇඹිලිපිටිය අඩවි වන කාර්යාලයට බාර දී තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත. රසායන පොහොර සහ කෘමිනාශක ගෙන්වීමට රජය ඊයේ තීරණය කළ බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. එම ද්‍රව්‍ය ගොවීන්ට කඩිනමින් ලබා දීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. කඩිනමින් ගොවිතැන් කටයුතු ආරම්භ කරන ලෙස හෙතම ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. ශක්ති හඬ අවධානය පිණිසයි. තේ පැල තවන් සකස් කිරීම සඳහා අවශ්‍ය T65 වර්ගයේ රසායනික පොහොර වෙළඳපොලේ නොමැතිවීම හේතුවෙන් තේ පැල තවන් පවත්වාගෙන යාම විශාල ගැටලුවක් වී ඇතැයි බලංගොඩ ප්‍රදේශයේ තේ පැල තවන්කරුවෝ පවසති. තේ රෙකිලි තවන්වල රෝපණය කර දින 45ක් ගතවීමෙන් පසු මෙම රසායනික පොහොර ජලයේ දිය කර ඒවාට යෙදිය යුතුයි. මෙම රසායනික පොහොර මිලදී ගැනීමට නොමැතිවීමෙන් තමන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බව ඔහු පෙන්වා දෙති. මේ සඳහා පිළියම් යොදන ලෙස ඔහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පාලන පියවර තබන දාසිත විශ්වාසය ප්‍රමුඛයා ඒතලකු සමති ඇති එකම තැන පීපල්ස් ලිසි විශ්වාසයේ ප්‍රමුඛයා. පාකිස්තානයේදී චීන ජාතිකයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඊයේ එල්ලූ ප්‍රහාරය චීනයේ දැඩි ලෙස හෙලා දකි. චීනය පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටින්නේ ඝාතකයන්ට නිසි දඬුවම් ලබා දෙන ලෙසයි. කරච්චි විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසස් ආයතනය ලෙස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් චීන ගුරුවරු 3 දෙනෙක් සහ පාකිස්තාන ජාතික රීදුරෙක් මිය ගියහ. බෙදුම්වාදී බාලොච් සංවිධානයේ මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ. සති ගණනක දේශපාලන කැළඹීම් වලින් පසු අලුතින් ස්ථාපිත වූ රජයට මෙම සිද්ධිය අභියෝගයක් එල්ල කරයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරස් මහතා මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් මහතා හමු වේ. යුක්‍රේනයේ සිදු කරන සටන් නතර කරන ලෙස බල කර ඉල්ලීම ඔහුගේ අරමුණ වී තිබේ.
මෙම සාකච්ඡාවේදී මහලේකම්වරයා පුටින් මහතාගෙන් ඉල්ලා සිටියේ මරියුපෝල් නගරයේ සිරවී සිටින සිවිල් වැසියන්ට උපකාර කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙසයි. මේ අතර රුසියාව පෝලන්තයට ගෑස් සැපීම අත්හිටුවයි. රුසියාවේ බලශක්ති සමාගමක් වන ගෑස්ප්‍රොම් මේ බව දැනුම් දී තිබේ. ඔවුන් බල්ගේරියාවට ගෑස් සැපීම නතර කර තිබේද යන්න පිළිබඳ මෙතෙක් පැහැදිලි කර නැත. රුසියාව මීට පෙර දැනුම් දී තිබුණේ රූබල් මුදල් ඒකකයෙන් ගෙවීම් නොකරන්නේ නම් පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් සැපීම අත්හිටුවන බවයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පාලන පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබලගේ සෑමදී ඇති එකම තැන පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔල් පලදාවෙන් නිසි පල නෙලමින් නාස්තිය වලකමින් උවදුරු දුරලමින් ඔබේ අතමිට සරුකරගෙන ජාතික ආර්ථිකයේ සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. පලදාව වැඩිකර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, උවදුරු වලකා ගැනීම සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික සහය සඳහා විමසන්න 19.20ට වගාව සරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ගාල්ල දිස්ත්‍රික්කයේ කෘෂි සහ වාරි සංවර්ධන ව්‍යාපෘති 14ක් කඩිනමින් ක්‍රියාවට නැංවේ. ඇලවේලි කානු පද්ධති, ජලබස්නා මාර්ග සහ ජල සංරක්ෂණ ව්‍යාපෘති කිහිපයක් ඊට ඇතුළත් වේ. රජයේ මේ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 124කි. වී ඇතුළු භෝග වගා සංවර්ධනය සඳහාද ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි දිස්ත්‍රික් වාරි මාර්ග කාර්යාලය සඳහන් කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔල් පලදාවෙන් නිසි පල නෙලමින් නාස්තිය වලකමින් උවදුරු දුරලමින් ඔබේ අතමිට සරුකරගෙන ජාතික ආර්ථිකයේ සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. පලදාව වැඩිකර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, උවදුරු වලකා ගැනීම සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික සහය සඳහා විමසන්න 19.20ට වගාව සරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලය සහ ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් මල්ල ක්‍රීඩා සංචිත නම් කෙරේ. මෙම සංචිත මල්ල ක්‍රීඩා සංගමය මගින් ජාතික තේරීම් කමිටුව වෙත යොමු කර තිබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගේ කාල සීමාවේ දැක්වූ දක්ෂතා මත මල්ල ක්‍රීඩා සංචිතය නම් කර ඇත. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුද, ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනෙකුද නම් කර ජාතික තේරීම් කමිටුවට යොමු කර ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ශ්‍රී ලංකාවේ ටයර් ක්ෂේත්‍රයේ 2022 වසරේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් සෙට් සන්නාමය නම් කර තිබේ. එම සමාගම විසින් වාර්ෂිකව එළි දක්වන ලද මෙරට ඉහළම වටිනාකමක් ඇති සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි මෙවර ස්ථාන 10ක් අභිබවා ඉදිරියට පැමිණීමට සෙට් සන්නාමය සමත් වී ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් වූ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් රට තුළ මිරිදිය මත්ස්‍ය වගාවට උනන්දු වන ආයෝජකයන් සම්බන්ධ කරගැනීමෙන් පොකුණු තුල හා කුඩා රට තුළ මිරිදිය මත්ස්‍ය වගාවට උනන්දු වන ආයෝජකයන් සම්බන්ධ කරගැනීමෙන් පොකුණු තුල හා කූඩු තුල මිරිදිය මත්ස්‍ය වගාව ව්‍යාප්ත කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව දීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ මාලදිවයින ශ්‍රී ලංකායන රටවල නියෝජිත විමලේන්ද්‍ර සාරන් මහතා සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී.
කාලගුණ වාර්තාව බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ ඌව සහ වයඹ පළාත්වල රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකි බව කාලගුණිද්දා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තද වැසිය හැකිය. යලි සිරස්තල සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂ හා ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් ලබන සිකුරාදා. සමස්ත රාජ්‍ය සේවකයන් හෙට වැඩවර්ජනයකට යොමු වීමේ සූදානමක්. මෙවැනි වැඩවර්ජන කිසිසේත් අනුමත කළ නොහැකි බව විද්වත්හු පෙන්වා දෙති. රාජ්‍ය ආයතන වාර්ෂිකව උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු බව කෝප් කමිටු සභාපති පෙන්වා දෙයි. වරාය අධිකාරියට ගෙවනු ලබන සිළු නැව් ගාස්තු ඩොලර් මගින් ගෙවීමට උපදෙස්. රසායනික පොහුර සහ කෘමිනාශක ආනයනයේ කඩිනම් කෙරේ. ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම දිවයින පුරා. වෙළඳ අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්. රුසියාව පෝලන්තයට ගෑස් සැපීම අත්හිටුවයි. පොදු රාජ්‍ය මණ්ඩලය සහ ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් මලල ක්‍රීඩා සංචිත නම් කෙරේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සමන් දිය හැකි. දිවා ප්‍රවෘත්තියෙන් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.